අයිබෝන් තිල්න. අයිබෝන් ශාමික. දැන් නෙත් FM බැලුම්ගල ජාතික ක්‍රියාන්විතයක් දියත් කරමින් ඉන්නවා ව්‍යවසායකයන් බලගැන්වීමේ ජාතික මෙහෙයුමකි. ඒ කියන්නේ මේ මොහොතේ රටට අවශ්‍ය කරන මේ ප්‍රශ්නත් එක්ක ව්‍යවසායකයන් ගොඩනැගීම, ව්‍යාපාරිකයන් බිහි කිරීම මේ කියන තත්ත්වයක් එක්ක ඒ අවශ්‍යතාවයේ සලකා බලලා නාලිකාවක් විදිහට වැඩසටහනක් විදිහටම ඉදිරිපත් වෙනවා අපි. එතකොට එසේ කටයුතු සිද්ධ වෙද්දී ඊයේ නෙත් FM බැලුම්ගලින් අනාවරණය කරා ඉන්න ව්‍යාපාරිකයන්ට, ව්‍යවසායකයන්ට තර්ජනය කරමින්, විශේෂයෙන් මරණ තර්ජනය කරමින් එහෙම කටයුතු කරන කල්ලියක් සම්බන්ධව. ඒකට නෙත් FM බැලුම්ගල කිව්වේ සොරමුලක්. එතකොට ඒ තත්ත්වය තුල මේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයෝ, ව්‍යවසායකයෝ ව්‍යාපාර අතාරින්න පුළුවන් අවධානමක් තිබෙනවා. සහ විදේශික මට්ටමට, ඒ කියන්නේ විදේශයට පලා යෑමේ එහෙම අවස්ථාවක් තිබෙනවා. මොකද මීට පෙර නෙත් FM බැලුම්ගලින් නේවන් සිද්ධීන් සම්බන්ධයෙන් අනාවරණය කරලා තිබෙනවා. එතකොට දැන් රට ගොඩනැගෙන්නට විදේශ ආයෝජනත් ශ්‍රී ලංකාවට එන යම් මට්ටමක් තිබෙනවා. හැබැයි අද කතා කරන්නේ අන්න එතන මතුවෙච්ච යම් ප්‍රශ්නයක් ගැන. පටන් අරගෙන ඉස්සරහට යන් අපි තියෙනවා. ඔව්, අපි මේ කතා කරන්න සූදානම් වෙන කාරණාවත් අර චාමික කිව්වා වගේ මේ රටට මේ තාමත් වැදගත් කාරණාවක්. මොකද දැන් අපේ රටේ ආර්ථික මට්ටම ගත්තාම තාමත් ප්‍රශ්න සහගත තත්වයක තියෙනවා කියන කාරණාව අපි පැහැදිලි කරලා කියලා තියෙනවා. ඉස්සෙල්ලත් එහෙම යම් මට්ටම් වලින් තිබුණා. හැබැයි දැන් මේ කොවිඩ් වසංගතයත් එක්ක එය බරපතලයි. එතකොට මේ තත්වය තුල විදේශ ආයෝජන මේ රටට ගෙන්වා ගැනීම ඉතාමත් වැදගත් දෙයක් කියන කාරණාව රජයේ පැත්තෙනුත් ආර්ථික විශේෂඥයන්ගේ පැත්තෙනුත් කතා බහ වුණා. ඒක මේ තත්ත්වය තුල නෙමෙයි, කොයි තත්ත්වය තුලත් හරි වැදගත් විදේශ ආයෝජන. නමුත් මේ තිබෙන වාතාවරණයත් එක්ක ඒ ඉතාම වැදගත්. ඔව්, දැන් මේ මොහොතේ රටේ කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙලා තියෙන මොහොතක විදේශ ආයෝජකයෙක් ලංකාවට එනවා කියන්නේ ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක්. 10න් සම්පතක්. අන්න හරි. ඉතින් එහෙම කෙනෙක් ආවහම ඒ අයව කොහොමද පරිස්සම් කරගන්න ඕනේ? ඒ අයට මොනවද අපි ලබා දෙන්න ඕන පහසුකම් කියන එක සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානයක් තියෙන්න ඕන. ඉතින් එහෙම අවධානයක් නැති වගේ අපි අද පෙන්නනවා. ඒ අයගේ අවධානයට ලක් වෙන්න. විශේෂයෙන්ම මේ පහුගිය දවස්වල ලංකාවට මේ ගුවන් තොටුපළෙන් කවුරු හරි කෙනෙක් ආවහම ඒ පුද්ගලයාට PCR පරීක්ෂණයක් කරලා තමයි රට ඇතුළට එන්න අවස්ථාව තිබුණේ. හැබැයි එහෙම අවස්ථාවක් තියෙද්දී එක පාරටම මේ දැන් මේ PCR පරීක්ෂණයක් කරන්න බෑනේ. ඒක මේ මොහොතකින් මේ පැයකින් දෙකකින් කරන්න තරම් අපිට තිබුණේ නැහැ. හැබැයි එහෙම තිබුණේ නැති නිසා සාමාන්‍යයෙන් හෝටලයකට ගිහින් නිරෝධායනය වෙන ගමන් පුද්ගලික රෝහලකින් තමයි PCR පරීක්ෂණය කරන්න. මේකට සාමාන්‍යයෙන් රුපියල් වලින් ගත්තොත් රුපියල් 25000ක් 30000ක් විතර වියදම් වෙන පුළුවන්. PCR පරීක්ෂණයක් කරන්න රුපියල් 8000ක් විතර යනවා. ඊට පස්සේ හෝටලයක දවසක් නවතින රුපියල් 8000ත් 20000ත් අතර මුදලක් වෙන්න පුළුවන්. එතකොට ඒ තත්ත්වයන් තුළ තව ප්‍රවාහන ගාස්තු, මේ හෝටල් වලට යන මේවත් එක්ක ඔය වගේ මුදලක් තමයි ගෙවන්න සිද්ධ වුණේ එන මගියෙකුට. හැබැයි දැන් මේක අඩු කරන්න ක්‍රමවේදයක් ගුවන් තොටුපළ සහ මේ පුද්ගලික ආයෝජන සමාගමක් ක්‍රියාත්මක වෙලා තිබුණා. ඒක ඉතාමත් හොඳ දෙයක්නේ. හැබැයි මේක ගිහිල්ලා සෞඛ්‍ය අමාත්‍යවරයා විවෘත කරලා දවස් 2ක් විතර යනකොට මේක වැඩ මුකුත් නතර වෙලා තියෙනවා. ඒ මොකද? හරි. අපි බලමු මේ මොකද කියලා. බලමු. මේ සමාගමේ එක්තරා නියෝජිතෙක් අපිත් එක්ක මෙන්න මෙහෙම තොරතුරු කතා කළා. මේක ඇවිල්ලා ඉන්වෙස්ට්මන්ට් එක ප්‍රයිවට් ඉන්වෙස්ට්මන්ට් එකක්. නමුත් පාර්ට්නර්ෂිප් එකක් තියෙනවා අපිට එයාපෝට් ඇන්ඩ් ඒවියේෂන් ශ්‍රී ලංකා එක්ක. එතකොට අපි එයාපෝට් ඇන්ඩ් ඒවියේෂන් එකේ ඉඩමක තමයි ඉන්වෙස්ට්මන්ට් එක කරේ. එතකොට අපි හදලා තියෙන ලැබ් එක දවසකට PCR 6900ක් කරන්න පුළුවන් කැපැසිටි තියෙන ලේටස්ට් ටෙක්නොලොජි තියෙන ඉක්විප්මන්ට් එක හදලා තියෙන ලැබ් එකක්. අපේ කොන්ට්‍රැක්ට් පීරියඩ් එක තියෙන්නේ 2 years. ඒ කියන්නේ ප්‍රොෆිට් ෂෙයාරින් ඇග්‍රීමන්ට් එකක් තියෙන්නේ අපි ASL එකයි අපිත් එක්ක. ඒ අවුරුද්දකින් පස්සේ එතන තියෙන අපි හදලා තියෙන මේ ලැබ් එක මේ IT වෙන්නේ එයාපෝට් එකට. ඔබතුමාට මතක ඇති PCR ටෙස්ට් එකක් සාමාන්‍යයෙන් රුපියල් 8000ක් 8500ක් 9000ක් විතර වගේ අතර ප්‍රමාණයකට තමයි කලින් තිබ්බේ. ඊට පස්සේ හොටෙල්ස් වලට ගිහිල්ලා මේ PCR එක කරනකොට තව යම් කිසි ප්‍රමාණයක් ට්‍රාන්ස්පෝර්ටේෂන් charges කියලා එම ඇඩ් කරනවා ඒගොල්ලෝ. ඊට පස්සේ අපි ප්‍රොපෝසල් එක ගෙනාවා අපි $32කට. ඒ කියන්නේ රුපියල් 6400ක් 6500 අතර ප්‍රමාණයකට අපි PCR එක කරන්න කැමතියි. ටෝටල් ඉන්වෙස්ට්මන්ට් එක අපි කරනවා. රජයට කිසිම වියදමක් කරන්න අවශ්‍ය නැහැ. එතකොට මේ ඒ දවස්වල ඔල්රෙඩි ටූරිස්ට් බෝඩ් එකකින් PCR එකකට ෆොරින කෙනෙක්ගෙන් හෝ ටූරිස්ට් බබල් එක හරහා එන ලෝකල් කෙනෙක්ගෙන් charge කරන ගාණ තමයි $40. එතකොට අපි කිව්වා අපි 32කට කරන්නම් ඉතුරු $1ට රජයටයි දී කියලා. එතකොට ඒ $1ට බෙදුනේ ටූරිස්ට් බෝඩ් එකටයි එයාපෝට් එකටයි. අපි ටෝටල් ඉන්වෙස්ට්මන්ට් එක කරලා රනින් කොස්ට් එක
එකත් අපි දරලා කන්සියුමබල් කොස්ට් එකේ ඔක්කොම අපි දරලා අපි 32ක් කරගන්නවා රජයට ඩොලර් 8ක් තියාගෙන අපිට 32ක් දෙනවා. ඒක තමයි අපි කරපු සිස්ටම් එක. ඊට අමතරව අවුරුද්දකින් පස්සේ අපි මෙතන කරලා තියෙන ඉන්වෙස්ට්මන්ට් එක සම්පූර්ණයෙන්ම අයිති වෙන්නේ එයාපෝට් එකට. මොකද ඒ එයාපෝට් එකේ ඉඩමක්. ඊට අමතරව අපි මාසෙකට ඩොලර් 10000ක රෙන්ට් එකක් එයාපෝට් එකට ගෙවනවා. ප්‍රොෆිට් ෂෙයාරින් එකට අමතරව. ඕක තමයි බිස්නස් මොඩල් එක තිබ්බ. ඔව් දැන් ඔන්න ඔය විදිහට තමයි මේ ආයෝජනය චාමික සිද්ධ වෙලා තිබුණේ. එතකොට මේක ඉතාමත් හොඳ ආයෝජනයක් විදිහට අපිට බැලූ බැලමට පේනවා. මොකද වසර 2ක් විතර ගියාට පස්සේ මේ අදාළ සමාගම මේක පුද්ගලික ආයතනයක්. ඒ ආයතනය මේ ලැබ් එක අදාළ මේ අපේ ගුවන්තොටුපළට ලබා දෙනවා. ඒක අයිති වෙනවා. අනික් පැත්තෙන් මේකේ මගීන්ට වෙන වාසිය තමයි පැය 3ක් ඇතුළත ලංකාවට එන සංචාරකයෙක් හෝ ලංකාවේ පුද්ගලයෙක් හෝ විදේශිකයෙක් හෝ එහෙම එන අවස්ථාවක ඒ අයට පැය 3ක් ඇතුළත PCR පරීක්ෂණයක් කරලා ඒක නෙගටිව් නම් තමන්ගේ නිවෙස් වලට යන්න පුළුවන්. ඒක ඉතාම හොඳ දෙයක් නේ. එතකොට දැන් ඕනම සංචාරකයෙක් රස්තියාදු නොවි සංචාරය කරන්න කැමති. ඒක හොඳ දෙයක්. හැබැයි දැන් එහෙම තියෙද්දි මේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කරනවා එකපාරටම ලංකාවට යම් පුද්ගලයෙක් එනවද විදේශිකයෙක් එනවද ඒ අයට මේ PCR පරීක්ෂණයක් කරන්න ඕනේ නැහැ. ඒකට හේතුව ඒ අය එන්නත් කරන්නේට පූර්ණ එන්නත් කරන්නේට ලක් වෙලා ඉන්නවා නම් ඒ අයට මේ ගුවන්තොටුපළෙන් PCR පරීක්ෂණයක් නැතුව යන්න පුළුවන් සංචාරය කරන්න කියලා. දැන් මේකේ එක පැත්තකින් සෞඛ්‍යමය ගැටලුවක් තියෙනවා. ලංකාවට නොඑක් ප්‍රභේද මේ ගුවන්තොටුපළ හරහාව කියලාත් පහුගිය කාලේ එක ආందోලනාත්මක ප්‍රකාශ නිකුත් වෙලා තිබුණා. එතකොට මෙහෙම තත්ත්වයක් තුල දැන් සෞඛ්‍යමය වශයෙන් එක් පැත්තකින් තව ප්‍රභේද ඉන්න පුළුවන්. මේ PCR පරීක්ෂණ නොකර ලංකාවට ඕන කෙනෙක්ට එන්න පුළුවන්. නේද? එහෙම තත්ත්වයක් තුල එහෙම වෙන්න පුළුවන්. අවදානමක් තිබෙනවා කියන එක කියන්නේ. අවදානමක් තියෙනවා. අනික් පැත්තෙන් ඊට වඩා අපේ ආර්ථික මට්ටමින් ගත්තහම අපි ඉන්න තැන අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ. ඒ අවදානම තමයි මේ රටට යම් ආයෝජකයෙක් ඇවිල්ලා දැන් මේ ආයෝජන සමාගම ජර්මානු සමාගමක්. එතකොට ඒ සමාගමේ ආයෝජකයන් ඩොලර් මිලියන 5ක වගේ මුදලක් ආයෝජනය කළා තමයි මේ පහසුකම් ලබා දීලා තියෙන්නේ. ඒ සේරම මොකද වෙන්නේ? දැන් ඉතින් මේ එකපාර මේ නීති වෙනස් වෙනවානේ නේද? ගැසට් ගන්නවා හිටි ඇති. ඊට පස්සේ ඒ ගැසට් ආපහු දවස් 2කින් 3කින් ආයේ සංශෝධනය වෙනවා නේද? ඉතින් එහෙම තත්ත්වයක් තුළ හරි හැටි ප්‍රතිපත්තියක් නැති වුණොත් එහෙම මෙහෙම රටකට ඉදිරියට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නයයි තියෙන්නේ. අන්න ඒ ප්‍රශ්නාර්ථය තමයි මේ ගුවන්තොටුපළේ සිද්ධියත් එක්ක මේ මොහොතේ මතුවලා තිබෙන්නේ. එතකොට අර විදේශීය ආයෝජන ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න සහ ඒ ඔවුන්ගේ කටයුතු කරගෙන යන්න මේ රටට යම් ප්‍රතිලාභයක් ලැබෙන මට්ටමේ වැඩක් කරන්න නැවත ඉදිරිපත් නොවන කලකිරණ ස්වභාවයක් එන්න පුළුවන්. එතකොට ඔවුන් හරහා ඔවුන්ගේ හිතමිත්‍ර පාර්ශවවල ව්‍යවසායකයන් හෝ වේවා විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාවේ යමකට අත තබද්දී දෙවරක් හිතනවානේ. හිතලා තුන්වෙනි වර ඔවුන් ආපසු හැරෙන්න පුළුවන්. අන්නේ අවධානම ශ්‍රී ලංකාව හමුවේ තිබෙනවා මේ මොහොතේ. ඔව් මේ අදාළ සමාගම නියෝජිතයෙක් අපිත් එක්ක කතා කරපු අවස්ථාවේ මෙන්න මෙහෙම කාරණාවකුත් ඔවුන් අපිත් එක්ක කතා බහ කළා. දැන් මේක නතර වෙන්න මොකද්ද බලපාපු හේතුව? මේක තාක්ෂණික ගැටලුවක් කිසිසේත්ම නෑ. අපි ඇත්තටම මේක සෙරමෝනියල් ඕපනින්ග් එකක් තිබ්බා නැකතකට. ඊට පස්සේ මේක අපිට ඉක්මනට පටන් ගන්න කියලා ටෙස්ට් රන් එකට පටන් ගන්න කියලා අපි රෙඩි වෙන්න කලින් පටන් අරගෙන අපි පැය 12 විතර කාලයක් මේක රන් කරා. නමුත් අපි පටන් ගන්න සතියකට විතර කලින් තමයි පටන් ගන්න උනේ. දැන් තමයි අපි ඇත්තටම ඔෆිෂියල් ලෑස්ති වෙලා ඉන්නේ පටන් ගන්න. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක අසම් කරන්න ඕනේ ඕන ලැබ්යක් MOU එකක්. ඒ MOU එක අසම් කරන්නේ ආපෝට් එකයි සෞඛ්‍ය අමාත්‍යාංශයයි අපේ ආයතනයයි. එතකොට ඒ MOU එකත් අසම් කරන්න තියෙන්නේ මේ ඊළඟ දවස් දෙක තුනේ. එතකොට අපි දැන් තමයි ඔෆිෂියලි පටන් ගන්න ලෑස්ති වෙලා තියෙන්නේ. එතකොට මේකට මුලින්ම බාධා ගොඩක් ආවා. එක පැත්තක් හැවිලා ක්වොරන්ටයින් හොටෙල්ස් වලින් එන බාධාව සහ ප්‍රයිවට් හොස්පිටල්ස් වලින් එන බාධා. දැන් මෙතන එයාපෝට් එකකින් සල්ලි කව කරලා රජයේ තැනකට ආදායමක් එනකොට ඒක නවත්ත ගන්න එන බාධාව තමයි අපිට දිගටම බලපෑවේ. නමුත් ඒ හැම දෙයක්ම නිසා මේ ප්‍රොජෙක්ට් එක ගොඩක් ඩිලේ වුණා. නමුත් කොහොම හරි අන්තිමට අපි මේක කරගත්තා. කරගත්තට ඊට පස්සේ ආයි අපිට දැන් අපි මේක හරියන්නේ හරියත් එක්කම ඊට පස්සේ රජයෙන් ආයි ගයිඩ්ලයින් එක වෙනස් කරා. ලංකාවට එන කිසිම කෙනෙක් PCR කරන්න අවශ්‍ය නැහැ කියලා. අන්න ඒකයි ඔනේ ලංකාවට එන කාටවත් PCR එකක් කරන්න ඕනේ නැහැ. පූර්ණ එන්නත් කරන්නට ලක් වෙලා තියෙනවා නම් ඒ අයට සංචාරය කරන්න ජයව බූලක් විදිහට යන්න පුළුවන් කියන කාරණාව කිව්වා. දැන් ඉතින් ඒ තත්ත්වය තුල දැන් මේ ඩොලර් මිලියන 5ක ආයෝජනයක් කරලා PCR පරීක්ෂණයක් පැය 3කින් දෙන්න පුළුවන් කියලා හදපු සිස්ටම් එක දැන් පැත්තකට දාලා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? මේ රටේ බලධාරීන් ඇයි මේවා සම්බන්ධයෙන්
සම්බන්ධයෙන් දැන් මෙහෙම ආයෝජකයෙක් ගෙන්නනවා නම් එතකොට ඒ ආයෝජකයාට දැන් අවදානමක් තියෙනවා යම් ආයෝජනයක් කරනකොට. ඒක වෙනම දෙයක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි මේ විදිහට යම් ආයෝජකයෙක් ආවට පස්සේ ඒ ආයෝජකයාට මේ රටේ තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගන්න ඕන පරිසරය ගැසට් ගහලා හරි නේද? නොඑක් විදිහට හේතුවක් නැතුව විද්‍යාත්මක පදනමක් නැතුව සංශෝධනය වෙනවා නම් එහෙම රටකට ආයෝජකයෝ එයිද? එහෙම රටක ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන් වේද කියන එකයි බරපතලම ගැටලුව. ඒක නිසා වගකියයුතු බලධාරීන් මේ සම්බන්ධයෙන් යලි සිතා බැලිය යුතුයි. කඩිනමින් මේ සම්බන්ධයෙන් සොයා බලා විද්‍යාත්මකව කටයුතු කරන්න අවශ්‍යයිනේ. මේ මොහොතේ රටට සෞඛ්‍යමය අභියෝගයක් තියෙනවා ඉතා පැහැදිලි. ඒ ලෝකයටමත් තිබෙනවා. එතකොට එහෙම තිබියදී තමයි මේ විදේශ ආයෝජනය මේ රටට එන්නේ. එතකොට දැන් ඒ ආපු එකක් දවස් දෙකක් යන්නත් කලින් ආපහු හැරවෙන මට්ටමට ඇනහිටන මට්ටමක තිබෙනවා නම් ඔන්න ඔතන ප්‍රශ්නයක් තිබෙනවානේ. ඒ නිසා මේ වගේ තත්ත්වයන් තුළ ප්‍රශ්න අවම කරගැනීමේ උත්සාහයක් හෝ අපි නිරත විය යුතුයි. ඔව් දැන් මේ ආයෝජනය කරේ ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමත් එක්ක හොස්පිනෝම් රසායනාගාර සමාගම. මේක ජෝමානු සමාගමක් කියලා මං කලිනුත් කිව්වා. එතකොට මේ අදාළ සමාගම් දෙකම එකතු වෙලා මේ කරපු ව්‍යාපෘතිය පිළිබඳව මොකක්ද කියන එක සම්බන්ධයෙන්ුත් අපි මේ හොස්පිනෝම් රසායනාගාර සමාගමේ මෙහෙයුම් ප්‍රධානී බිහාන් සමරවීර මහත්මයාත් එක්ක කතා කළා. මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කරන්න? ඇත්තටම මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ශ්‍රී ලංකාවේ දුර්වල වී ඇති ආර්ථික තත්ත්වය නගා සිටුවීමට උරදීමක් තමයි ඇත්තටම උනේ. ඒකදී අපි ලංකාවට ඇතුල් වන ඉස්සා විදේශ සංචාරකයන් හට ඉතාමත් නිර්වද්‍ය RT-PC පරීක්ෂණ ප්‍රතිඵලයක් පැය 3ක් වැනි කෙටි කාලයක් තුල ලබා දීමට කටයුතු කරා. එමගින් පැය 24ක් වැනි කාලයක් තුල හෝටල් තුල සිරවී සිටින සංචාරකයන් තාම කෙටි කාලයක් තුල තමන්ගේ ප්‍රතිඵල දැනගත් විගස තමන්ගේ සංචරණ කටයුතු සිදු කරන්න උන්ට පුළුවන්. එතකොට ඒගොල්ලෝ හෝටලේ තුල සිර වෙලා ඉන්නකොට ඒ හෝටලේදී වියදම් කරන මුදල් හෝටල් පරිශ්‍රයෙන් පිටතට ගිහිල්ලා වියදම් කිරීම මගින් සංචාරක කර්මාන්තය ආශ්‍රිත අනෙකුත් ව්‍යාපාරවලට අනා පිටුවහලක් ලැබෙන අතර උන්ගේ ආර්ථික තත්ත්වයට දියුණුවට පත් වෙන එකක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔහොම ව්‍යාපෘතියක් තමයි ක්‍රියාත්මක කරලා තිබුණේ මේ අදාළ සමාගම එක ගුවන්තොටුපළ සමාගමත් එක්ක එකතු වෙලා. දැන් එහෙම තත්ත්වයක් තුල දැන් PCR පරීක්ෂණ කරන්න. නැතො මේ PCR පරීක්ෂණ චාමික මේක දවසකට 7000කට ආසන්න ප්‍රමාණයක් කරන්න පුළුවන්. එතකොට පැය 3කින් ඒකේ රිපෝට් එක හම්බ වෙනවා. එතකොට මේ තරම් පහසුකම් ඊටාම නවීන රසායනාගාර පහසුකම්. එතකොට මේ දේවල් මෙහෙම තිබෙදී මේ කාගේ උමනාවක්ද නැත්නම් කාගේ තීන්දුවද මේ විදිහට මේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක සම්බන්ධයෙන් තවදුරටත් අපි සොයා බලනවා. තීර්ණ ගැනීම සම්බන්ධව තමයි රටේ මේ වන විට දැඩිව කතාබහට ලක් වෙන්නේ, විවේචනයට ලක් වෙන්නේ පවතින ඒ දේශපාලන බලාධිකාරියන් සම්බන්ධවත්. අන්න ඒ නිසා මේ මතුවෙන ප්‍රශ්න කෙසේ හෝ අවම කරගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවානේ. සිද්ධීන් සම්බන්ධයෙන් ඔබටත් පුළුවන් කතා කරන්න 0112 55 33 63. අපි කෙටි විරාමයකට යනවා. බැලුම් කළ සිස්ටම් එක වෙනස් කරමු. ගුවන් තොටුපළේ දැන් අලුතින් PCR කරන්න හදලා තියෙනවනේ ලැබ් එකක්. දැන් ඒක හැදුවට පස්සේ දැන් මේ කලින් ගයිඩ්ලයින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දීලා තිබුණානේ මේ PCR එකක් කරන්න ඕන කියලා එන පැසෙන්ජර්ස්. නමුත් දැන් ඒක ඉවත් කරලා තියෙනව නේද? දැන් එතකොට ඒකේ මොකද්ද වෙන්නේ දැන් ඒක? දැනට මොකොත් නැහැ. කියන්නේ දැන් ඒක ඇත්තටම ඔපරේෂන්ස් ඒගොල්ලෝ ස්ටාර්ට් කරලා උරන්ට යන්න හම්බුනේ. මොකද දවස් දෙකකින් PCR කරනත් ඕනේ. දැන් PCR කරන්න අවශ්‍ය නැහැ කියලා. දැන් ඉතින් මම ඊළඟේ plan B එක වෙන්නේ එකක් තමයි දැන් ඩිපාර්ට් වෙන passengers වලට වෙන requirement එකක් airline වල before 72 hours 48 hours මේ airline requirements වෙනවා PCR එකක් ගන්නකොට. ඒ PCR ටික මට එතන කරයි. ඊට අමතරව දැන් සමහරට open public එකකට open කරයි. මේ පස්සේ අර gazette notification එක අනුව 6500 අරගෙන ඒකට PCR කරන විදිහට මේක open කරලා ඉතින් business එකක් ඔයගොල්ලෝ කරගන්න බෑ කොහොමද නැත්නම් කරපු investment එක ඉවරයි. ඒ කතා කළේ ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ උපසභාපතිවරයා රජීව් සූරාරච්චි මහත්මයා. අපි එතුමාගෙන් ඇහුවෙත් මේ අදාළ රසායනාගාරයේ මොකද්ද මේ වෙනකොට තත්ත්වය, දැන් ක්‍රියාත්මක නොවන තත්ත්වය තුළ ඉදිරියේදී මොකද්ද මේ ආයෝජනයට වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. ඔව් එතකොට ව්‍යවසායකයන් ගොඩනැගීමේ ජාතික ක්‍රියාන්විතයක් net FM බැලුම්ගල කරගෙන යනවා. ඒ යුගයේ අවශ්‍යතාවය. එතකොට ව්‍යාපාරිකයන්ට ව්‍යවසායකයන්ට තර්ජනය කරන මට්ටමක්, මරණ තර්ජනය කරන මට්ටමක් තුල
තුළ ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් ඒවා අතෑරලා රට හැර යාමේ අවදානමක් පවා තිබෙන මට්ටමක් තිබෙනවා කියලා මේ ඊයේ සහ මීට පෙරත් net FM බැලුම් වලින් අනාවරණය කරලා තිබෙනවා. තත්ත්වය එච්චර හොඳ නැහැ. විදේශ ආයෝජකයන්ටත් යම් ප්‍රශ්න මෙරටදී මතුවෙන තත්ත්වයක් තුළ ඒවත් එන්නකොට එකපාරක් හිතලා දෙපාරක් හිතලා තුන්වෙනි පාර ආවව හැරෙන්න පුළුවන්. ඒක රටකට හොඳ නෑ. ඒ සම්බන්ධිනුයි අද කතා කරන්නේ. මේ මොහොතේ සජීවව කතා කරන්න ඉන්නවා ජයසිංහ මහත්මයා බියගමින්. ආයිබෝන ඔබතුමාට. ආයිබෝවන්. මුලින්ම මම කියන්න ඕනේ මගේ අදහස ස්වාධීනයි කියන කාරණේ කියන්න බැලොංගල කරන සියලු වැඩසටහන් අනුමත කරන මිනිහෙන් නෙමෙයි මම. නමුත් අද වැඩසටහන 100% හොඳයි කියන කියන්න ඕනේ. මොකද හේතුව මේ ඇත්ත වශයෙන්ම දැන් ඔබ කියන කාරණේ හරි. රට වැටිලා වැටලා කියනවා ඩොලර් නැහැ කියන එහෙම තත්ත්වයක් යටතේ කාගේ හරි ආයෝජනයක් ආවම මේ ආයෝජන අධ්‍යයනපත් කිරීම කියන සුදුසු කාරණයක් නෙවෙයි. ඔබගේ මේ ක්‍රියාමාර්ගය මම අනුමත කරනවා සහ ජනතාවට අපි සහාය ලබා දෙනවා. ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ කාරණේ විතරක් නෙවෙයි. එන්නත් ලංකාවට ගෙන්නීමේ සිට විවිධාකාරයෙන් මේ ප්‍රමාද වීම කරනවා. ඒ කාරණා හරහා මේ රටේ තියෙන ප්‍රශ්න විසඳීමට වඩා අවුල් කිරීමට තමයි. ඒගොල්ලෝ කියනවා සමහරට අපි මෙහෙම කරා මේ නිසා මේ ප්‍රශ්නේ විසඳගෙනවා කියලා. විසඳෙනවට වඩා තියෙන අවුල් කරන දේ. මොකද ඇතුළේ තියෙන ලොකු බිස්නස් එකක් මාෆියාවක් තියෙනවා පැහැදිලිවම හැම අංශයකටම. ඒක අංශයක් කියලා කියන්නේ දෝ කියන්න පොදුවේ සෑම අංශයකම තියෙනවා. ඒකම ඒගොල්ලෝ සමහර අවස්ථාවල ඒගොල්ලෝ හරි කියලා කාරණා අතරතුරේ සමහර වෙනත් ගැටලු වලට ඒගොල්ලෝ සාකච්ඡා කරනවා. මේක කෙරුවොත් අවුල් වෙනවා මේක කරන්න එපා කියලා. හැබැයි ඒ අතරතුරේ ඒගොල්ලෝ දෛනිකව හම්බ කරනවා සම්බන්ධනොත් නියාමනය කිරීම මොකුත් නැහැ. ඒ සම්බන්ධ සංඛ්‍යාලයක නැහැ. ඒතර ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් තොරතුරු සොයා බැලීමක් net FM පසුව කරන්න මම කියනවා මෙන්න මේ කාරණේ. මෙවැනි ආයෝජනයකින් මම නිකන් ජල වශයෙන් කැල්කියුලේට් කරලා බැලුවා. අවුරුද්දකට අවම වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 20කට වැඩි ප්‍රමාණයක් රටට එනවා මේ ඒ ආයතනෙන් විතරයි. ඊට අමතරව දෛනිකව 5,000 කොහොමත් එනවනේ. මොකද 6,900 කරන්න පුළුවන්මනේ. එතකොට ඊට අමතරව මේ ව්‍යාපාරය හරහා අඩුම ගානේ ඩොලර් මේ මිලියන 250කට වඩා වැඩි ප්‍රමාණයක් අවුරුද්දට ලැබෙනවා කියන එකට හොඳින් පේනවා පැහැදිලිව. අපි බංග්ලාදේශිනු නිකන් ණය ගත්ත ඩොලර් මිලියන 250ක් මේක ඒ වැනි තත්ත්වයක් යටතේ විලිලැජ්ජයි. මේ වගේ ආයෝජන වල ධෛර්යමත් කරන මේක කජරපක් කරන්න හොඳ නැහැ. හොඳයි. ඕක තමයි මේ අපි පැහැදිලි කරමින් ඉන්නේ. මේ වගේ ආයෝජන වලට ක්‍රියාත්මක වෙන්න ඕන කරන පසුබිම රට තුළ නිර්මාණය වෙන්න ඕන. ආයෝජකයන් දිරිගන්වන විදිහේ නීති රාමුන් රට තුළ ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම නැතුව එක්කෙනෙකුට හිතනකොට නීතියක් ගේනවා, තව එක්කෙනෙකුට හිතනකොට නීතියක් අයින් කරනවා, ගැසට් ගහනවා, එකරයින් තීන්දුව తీරන ගන්නවා. මෙහෙම තත්ත්වයක් තුළ රටකට දියුණුව වෙන්න පුළුවන්ද? සහ මේ වගේ ආයෝජකයෝ අපේ රට දිහා කොහොමද බලන්නේ මේවා දිහා දැක්කම? ඒක ගැන මුලින්ම හිතන්න එපා. ඉතින් ඔන්න ඕකයි මේ රටේ තත්ත්වය. හැබැයි ජනතාව මේක හොඳින් අවබෝධ කරගෙන ඉන්නවා කියන එකත් අර එතුමා කිව්ව කාරණාවන් තුලින් අපිට පැහැදිලි වෙනවා. මේ ආයෝජකයන්ට තවදුරටත් මෙහෙම ගියොත් අපේ රටට ඒවිද? දැන් පෝට් සිටි එක හදන්න තියෙනවා එහා පැත්තේ. හදන ගමන් තියෙනවා. දැන් ඕකට ආයෝජකයෝ ගෙන්න ගන්න ඕන කියලා තමයි කියන්නේ. ඉතින් ඒත් නේද? දැන් මේ වගේ තත්ත්වයක විදේශීය ආයෝජන වලට වෙනකොට දැන් PCR එකක් කරන්න ඩොලර් 40ක් යනවනේ සාමාන්‍යයෙන් ඔය ගුවන්තොටුපළේදී කලින් කරනකොට ඩොලර් 40ක් යනවා. ඒකෙන් ඩොලර් 32ක් මේ අදාළ ඔය අලුතින් හදපු ලැබ් එක සතු සමාගමට ගිහිල්ලා ඉතුරු ඩොලර් 8 රජයට තමයි ආවේ. එහෙම වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක වුණේ. එතකොට හිතන්නකො දවසකට කරන PCR ප්‍රමාණයෙන් රජයට ඩොලර් නැති ප්‍රශ්නයක් තුල වෙනම ආදායමක් එන ක්‍රමයක් මේක. එතකොට මේවා මේ ඇයි මෙහෙම කරන්න කියන එක මට නම් අහන්න තියෙනවා. එක පැත්තකින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනිත් පැත්තෙන් මේවා පරිපාලනය කරන උදවියගෙන්. අපි මේ සම්බන්ධයෙන් මේ ආයෝජකයන්ට ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහත්මයාත් සමගින්. අපි දන්නවා සාමාන්‍යයෙන් ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එක කියලා කියනවා. සාමාන්‍යයෙන් රටක ආයෝජන පරිසරය පිළිබඳව ඇගීමක් කිරීම හරහා සෑම රටකටම වගේම ඒ රටට අදාළව ව්‍යාපාර කිරීම කොතරම් පහසුද කියන එකට අදාළව ජාත්‍යන්තර මට්ටමේ දර්ශක ඉදිරිපත් කරලා තියෙනවා. ඒ දර්ශක ආශ්‍රයෙන් බැලුවාම අපිට පේන දේ තමයි ඇත්තටම ලංකාව පහුගිය කාල වකවානුවේම හිටියේ ඉතාමත්ම නරක තැනක. ඒකට ප්‍රධානම හේතුව විදිහට දකින්නේ හේතු ගණනාවක් තියෙන විශේෂයෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන ආකාරය, අල්ලස දූෂණය, අනිත් පැත්තෙන් අපේ යටිතල පහසුකම් වල තියෙන තත්ත්වය වැනි කාරණා අතර එක් ප්‍රධානම කාරණාවක් තමයි ලංකාව තුළ ප්‍රතිපත්ති වල නිතර ඇති වෙන වෙනස් වීම. මේ ප්‍රතිපත්ති නිතර වෙනස් වීම හරහා ඇත්තටම ආයෝජකයෙකුට මූලික වශයෙන්ම අවශ්‍ය වන්නා වූ අර පුරෝකථනය කිරීම, අනාගතයේ පුරෝකථනය කිරීමට අදාළව
යම් ස්ථිරසාරභාවයක් නැහැ. අපි ඊට පෙර දැක්කේ 90ට ප්‍රථමයෙන් දැක්කේ ආණ්ඩු මාරු වීමත් සමග ප්‍රතිපත්ති වල ඇති වෙන වෙනස. හැබැයි මේ වන විට තියෙන්නේ එකම ආණ්ඩුව ඉතාමත් අඩිමුඩියේ ප්‍රතිපත්ති හඳුන්වා දීම, ඒවා ඉවත් කර ගැනීම, ඊට වඩා සාත්පසින්ම වෙනස් ආකාරයේ ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නිසා විදේශ ආයෝජකයන්ට පමණක් නෙවෙයි අත්‍තරම දේශීය ආයෝජකයන්ටත් ඉතාමත්ම අපි කියන අවිනිශ්චිත ආකාරයේ ප්‍රතිපත්ති රාමුවක තමයි වැඩ කටයුතු කරන්න වෙලා තියෙන්නේ. සමහර අවස්ථාවන්වලදී ජනතාවගෙන් සමහරක් කියනවා අපි ඒක ඉතා පැහැදිලිව දන්නවා හරි රැඩිකල් වැඩ කරන්න ගිහිල්ලා අන්තිමට මෙඩිකල් තමයි ගන්න වෙන්නේ. ඉතින් ඒකින් විද්‍යාත්මකව හිතලා බලලා රටට එන ආයෝජකයන් රැකගන්න මට්ටමේ කටයුතුත් අපි කරන්න අවශ්‍යයි නේද? එහෙම නැති වුණොත් එහෙම ඉස්සරහට මේක තව වර්ධනය වීමක් වෙන්නේ නැහනේ. දැන් මේ රටේ අතේ සල්ලි තියෙන කෙනෙක් අපි ආයෝජකයෙක් කියලා හිතමුකෝ. එහෙම කෙනෙක් මේ රටේ ආයෝජනයක් කරන්නේ නැහැ. ඒ අය කොහොමද දන්නව මේ රටේ තියෙන තත්ත්වය මොකද්ද කියන එක? විදේශ රටකින් යම් ආයෝජනයක් ගේනවා නම් ඒ අයට මේ වගේ දේවල් තුලින් යන පණිවිඩය නිසා ඒ අය එන්නෙත් නැහැ. අන්තිමේදී රටේ කෑලි කෑලි විකුණන්න තමයි වෙන්නේ. ඒක සාමාන්‍ය ආර්ථිකය ක්‍රියාත්මක වෙන විදිහේ එක්තැනක් එක. ඒ නිසා අන්තිමේදී රටේ තියෙන කොටස් එක එක පිට රට සමාගම් වලට පිට රටට විකුණන්න වේවි. ඔව් ඊට පස්සේ නැති ප්‍රශ්න මෙතන දේශප්‍රේමීන් පාරට බහිනවා ඊට පස්සේ. ඔව්. ඉතින් ඒක නිසා මෙතන තියෙන ප්‍රශ්නේ වටහා ගන්න ඕනේ මේ වගේ දේවල් ආයෝජකයෝ ක්‍රියාත්මක වෙනකොට ඒ අයට ඕන කරන පරිසර පද්ධතිය හදා දෙන්න ඕන රාජ්‍යයක් මගින්. ඉතින් විශේෂයෙන්ම මේ සෞඛ්‍ය මාර්ගෝපදේශක පාර්ට් එක රයින් දැන් වෙනස් කරන්න නැහැ කියලාත් ඊට කලින් දවසේ කිව්වා මේ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඉතින් ආයේ පහුවදා එක පාටම මේ PCR පරීක්ෂණ කරන්න ඕනේ ඕන කෙනෙක්ට එන්න පුළුවන් එන්නත් කරන ලක් වෙලා ඉන්නවා නම් එන්න පුළුවන් කියලා මාර්ගෝපදේශනයක්ත් කරා. ඒක රයින් වෙනස් වුණේ. ඒ සම්බන්ධයෙන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහත්මයාගෙන් ප්‍රශ්න කළා. ඒ කියන්නේ මේ අපි විтин විට ලෝකේ පුරාම ඔය වැක්සිනේෂන් කරන රටවල් වැක්සිනේට් කරපුවාම හුඟක් රටවල් විවෘත කරා. ඒ විවෘත කරනකොට එක එක නීති රීති දමලා සමහර ඒවා රිලැක්ස් කරා. අපිත් ඒ අනුව යමින් තමයි මුලදී අපි මේ එන අපි කවුරුත් වැක්සිනේට් කරපු නැති අයනේ හුඟ දෙනෙක් ආවේ. නමුත් දැන් වෙනකොට වැක්සිනේට් කරලා එන අය තමයි ඉන්නේ වැඩිපුර. ඉතින් මේ ලෝකේ පුරාම තියෙන ට්‍රෙන්ඩ් එකත් එක්ක තමයි අපිත් වැක්සිනේට් කරලා තියෙන අයට හැබැයි ඒගොල්ලෝ හැමෝම එනකොට ගුවන්තොටුපළ නගින්න කලින් පැය 72ක් ඇතුළත නෙගටිව් PCR එකත් එක්කනේ ඉන්නේ. ඒ දෙක කම්බයින් කරලා තමයි මේගොල්ලන්ව නිදහස් කරන්න තීරණය කරේ. බැලුම් කළ සිස්ටම් එක වෙනස් කරමු. කලින් ගවර්න්මන්ට් එකේ අනුමැතියක් අරගෙන එකඟතාවයක් ඇතුව තමයි මෙතන ඉන්ස්ටෝල් කරේ ඔය මැෂින් ඔක්කොම. ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ආපහු ගයිඩ්ලයින් එකක් දුන්නේ ඕනේ නැහැ කියලා. ඔව් ඒක ඇර මෙහෙම යන සුයිසයිඩ් මිෂන් එකක් කරේ වැඩක්. දැන් අපිට PCR නැත්නම් වෙන කාටවත් මේක ආදායම යන්න එපා කියලා වගේ වැඩක් තමයි කරේ. දැන් මේක ඇත්තටම උනේ $40ක් ආණ්ඩුවෙන් charge කරලා ඒ $40ම ගියේ ප්‍රයිවට් සෙක්ටර් එකට. අපි කරපු වැඩෙන් උනේ $40න් $8ක් රජයට ඉතුරුනා. ඒ වගේම එයාපෝට් එකේ ලෑන්ඩ් එකේ තමයි අපි මේ ඔක්කොම ඉන්වෙස්ට්මන්ට් එක කරේ. එතකොට ඒ හැම ඉන්වෙස්ට්මන්ට් එකක්ම අන්තිමට අවුරුද්දකින් පස්සේ රජයට අයිති. දැන් අපි for instance අපි මේ PCR machines ගෙනාවනේ. ඔය ලැබ් එකට PCR machines ඔය එක එක machines ගොඩක් ඒ හැම ගෙනාපු දෙයක්ම ලංකාවට import කරේ කෙලින්ම එයාපෝට් එකේ නමින්. අපේ නමින් නෙවෙයි. ඉතින් ඒක හැම දෙයක්ම අයිතිය තියෙන එයාපෝට් එකට. ඊට ඒගොල්ලන්ට ඒක පාවිච්චි කරන්න පුළුවන් නෝ. එයාපෝට් එකේ ලැබ් එකක් තියෙනවානේ. ඊට ඒගොල්ලන්ට ඒක පාවිච්චි කරන්න පුළුවන් කොවිඩ් ඉවරණයෙන් පස්සේ වෙන දේවල් වලට. දැන් එතකොට ඔබතුමාලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෝ ඇග්‍රීමන්ට් සයින් කරපු රජයේ පාර්ශවයත් එක්ක සාකච්ඡා කරේ නැද්ද මේ වගේ ගයිඩ්ලයින් එකක් දුන්නන් පස්සේ මේ ආයෝජනින් කිසිම ප්‍රතිඵලයක් නැහැ කියන එක සම්බන්ධයෙන්? ඒතර ඇත්තටම අපි ඕන ව්‍යාපාරයක වගේ අපිට එතන බිස්නස් රිස්ක් එකක් තියෙනවා. අපි අවුරුද්දකට මේ ආයෝජනය කරන්නේ යම් කිසි බිස්නස් රිස්ක් එකක් ඇතුව එතනදී රජය කිව්වොත් නැහැ මේක ලංකාවේ PCR කරන්න ඕනේ නැහැ කියලා ඒකට අපි එරත් වෙන්න ඕනේ. නමුත් දැන් මෙතන ගැටලුව තියෙන්නේ පදනම තීරණය පදනම් කරගත්ත විද්‍යාත්මක හේතුවක් මත නෙවෙයි. ඒකයි මගේ පොයින්ට් එක තියෙන්නේ. මුළු ලෝකෙටම අමාරු කාලේ ලංකාවටත් අමාරුයිනේ. ඒ අමාරු කාලේ විදේශීය ආයෝජනයක් ආවා කියන්නේ අපි රැකගත යුතුයිනේ. එතකොට එහෙම තත්ත්වයක් තිබියදී දවස් 2-3ක් ඇතුළත ඒ විදේශීය ආයෝජනය ආපසු හැරෙන මට්ටමට කටයුතු වෙනවා නම් ඒක හොඳ නෑනේ. රටේ ආර්ථිකයට රටේ ඉදිරි දියුණුවට ඒක ප්‍රශ්නයක්නේ. ඉතින් එවන් ක්‍රමවේදයක බිඳ වැටීම සම්බන්ධව තමයි මේ net FM බැලුම් වලින් කතා කරන්නේ.
විදේශී ආයෝජන මේ මොහොතේ එනවා නම් 1000න් සම්පතක්නේ. ඒ මුළු ලෝකෙම ආර්ථිකමය ගැටලුවක ඉන්න අවස්ථාවක. ඉතින් ඒ එන එක රැකබලා ගන්න එක හෝ ඒක නීත්‍යානුකූලව සහ විද්‍යාත්මකව ඉදිරියට අරගෙන යන්න පුළුවන් උපරිම වටාපිටාව හෝ තියෙන්න අවශ්‍යයිනේ. අවම වටාපිටාව හෝ නේද? ඔව් එහෙම ඌමනාවක් නැහැ. අනිත් පැත්තෙන් ඩොලර් නැහැ කියලා එක එක ඒවන ගේන එක නතර කරන එකයි තියෙන ප්‍රශ්න ටික වැඩි කරගන්න එකයි වෙන්නේ. දැන් කොහොම වුණත් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට කතා කරපු වෙලාවේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත හෙරත් මහත්මයාගෙන් ඇහුවා දැන් සාමාන්‍යයෙන් PCR දෙකක් කරනවා. ඒ කියන්නේ අපි මේ රටේ ඉඳන් වෙන රටකට යනවා නම් අපේ රටේ පැය 24කට කලින් PCR ඇතුළත PCR එකක් අරගෙන ඒකෙන් නෙගටිව් වෙන්න ඕන. ඒ වගේම ඒ රටට ගියාපුවාම ඒ ගුවන් තොටුපළේ හෝ ඒ අදාළ නිරෝධායන මධ්‍යස්ථානයකදී PCR පරීක්ෂණයක් කරනවා. දැන් එහෙම කරද්දී අය අපේ රටේ විතරක් මේ තත්ත්වය මෙහෙම උනේ කියන එක මේ අවශ්‍ය නැහැ කියන ගයිඩ්ලයින් එක නැත්නම් මාර්ග උපදේශනයක් දුන්නේ ඇයි කියන එක සම්බන්ධයෙන් අපි ප්‍රශ්න කළා. ලෝකේ බොහෝ රටවල ගුවන් තොටුපළින් පිට වෙනකොටත් PCR එකක් කරනවා. ඊළඟ රටකට ගියාපුවාම ඒ රටේදීත් නැවත PCR පරීක්ෂණයක් කරනවා. දැන් එහෙම තියෙද්දී ඇයි අපේ රටේ විතරක් මේ විදිහේ තීරණයක් ගත්තේ? හැම රටම කරන්නේ නැහැ. හැම රටම කරන්නේ නැහැ දැන්. ඒක විටින් විට වෙනස් වෙනවා. රටින් රට වෙනස් වෙනවා. ලංකාව වගේ රටකට දැන් ඒකත් ඔය විදිහටම තමයි එnde මේ අර වැක්සිනේෂන් කරපු ප්‍රතිශතය ලෝකේ පුරා වැඩි වෙනකොට ලෝකේ පුරාම ටිකෙන් ටික මේ වාගේ රටවල් විවෘත වෙනවා. ඉතින් ඒ ක්‍රියාවලිය තමයි මෙහි සිද්ධ වුනේ. දැන් යම් ආකාරයකින් ගුවන් යානයක් තුලදී හෝ ඊට ආසන්න මොහොතකදී යම් පුද්ගලයෙකුට කොරෝනා රෝගය ආසාදනය වෙලා තිබුණොත් එහෙම අවස්ථාවකදී කොහොමද අඳුනාගන්නේ? මේ විදිහට PCR පරීක්ෂණ නොකර රට තුලට ගැනීම ඒක අවදානමක් නෙවෙයිද? යානය තුලදී ආසාදනය වුණොත් එයාපෝට් එකේ චෙක් කරලා හම්බ වෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් පැය 72ක් විතර ගත වෙලා තමයි PCR පරීක්ෂණයටත් පොසිටිව් වෙන්නේ. අර එක්ස්පෝස් වෙලා පැය කීපයක් ඇතුළත PCR කරාට අහු වෙන්නේ නැහැ. ඉතින් එතුමම කියනවා පැය 72ක් ඇතුළත මේ PCR එකක් කියන්නේ ආසාදනය වුණොත් PCR එකක් කරාට අහු වෙන්නේ නැහැ කියලා. හැබැයි අපි හිතමු දැන් මේ රටින් අපි යන්න කලින් PCR එකක් කරනවා. කරන් එන ගමන් ඒ අදාළ රෝහලේදී හරි කොහේ හරිදී අපිට මේ වැළඳෙනවා කොවිඩ් රෝගය. එහෙම වැළඳිලා ඊට පස්සේ අපි විදේශගත වෙනවා. විදේශගත වෙනකොට කොහොමත් පැය 24ක් 42ක් කොහොම වැඩි වෙන්න පුළුවන්. ඔය වගේ වෙලාවකවත් මේක අහු වෙන්න පුළුවන්. ඒ රටට ගියාපුවම PCR පරීක්ෂණයක් කරපුවාම. ඒක තේරෙන්නේ නැත්තේ ඇයි කියලා මන් දන්නේ නැහැ. ඒක එතුමාලා වෛද්‍යවරු සාමාන්‍ය මිනිස්සෙක් විදිහට මට තේරෙනවා. ඉතින් මේක කරන එක කොහොමත් හොඳයි. මේ අපි අවදානමක ඉන්නේ. තවත් මේ රට ආර්ථික මට්ටමින් පල්ලෙහාට යන්න පුළුවන් මේ වගේ දේවල් ගැන නොසලකිලිමත් වුණොත්. මේක සෞඛ්‍යමය ගැටලුවක් කියන එක තේරුම් ගත යුතුයි. සහ අනිත් පැත්තෙන් මේක නිසා රටේ ජනතාවගේ සියල්ලගේම ආර්ථිකය කඩා වැටෙනවා. ඒ නිසා තමයි මේවා හරියට තේරුම් අරගන්න ඕන හැම පැත්ත ගැනම හිතන්න ඕන කියලා කියන්නේ. ඉතින් මේ තත්වය තුල තවදුරටත් මේ අදාළ ආයෝජන සමාගම Tamanට සිද්ධ වුණු දේවල් සම්බන්ධයෙන් මෙන්න මෙහෙම කතා කළා. දැන් අපි මේ ජෙට් එක කැබිනට් එකට දාලා අප්‍රූවල් අරගෙන මේක කරන්න හේතුව තමයි කලින් පැසෙන්ජර්ස් රස්තියාදු වුණා. ඒක ශ්‍රී ලාංකිකයෙක් වේවා ෆොරන කෙනෙක් වේවා එයා හොටෙල් එකකට ගිහිල්ලා තව දවසකට හොටෙල් එකට ගෙවන්න ඕනේ. හොටෙල් එකේ තමයි PCR එක කරන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයෙක් වුණාම ශ්‍රී ලාංකිකයෙක්ට ගෙදර යන්න බෑ හොටෙල් එකකට යන්න නැතුව. ඉතින් හොටෙල් එකකට යන වියදම අඩු වෙනවා. එතකොට දවසක් හොටෙල් එකේ ගත කරන රස්තියාදුව නැති වෙනවා. කාලය ඉතුරු වෙනවා. එයාපෝට් එකේ ළඟමයි 18 එක තියෙන. එතනට ඇවිල්ලා පැය 3 කාලයක් එතන ඉඳලා ගෙදර යන්න පුළුවන් සිස්ටම් එකක් හැදුවේ. එහෙම නැත්නම් ටූරිස්ට් කෙනෙක්ට නම් එතනට ඇවිල්ලා සාම්පල් එක දීලා යාර කෙලින්ම යන්න මොකද එයා යන්නේ බයෝ බබල් එකේ නිසා. ඒ සිස්ටම් එකේ හැදුවේ පැසෙන්ජර්ස්ලාගේ රස්තියාදුව නතර කරන්න. දැන් අපිට එක එක ප්‍රභේද ලෝකෙ වටේම තියෙන නිසා ඒ ප්‍රභේද එන්නේ ලංකාවට අවම කරගන්න සේෆ්ටි රටාවම කියන පදනමක් තමයි ওই ඩිසිෂන් එක කරා මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න. නමුත් මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තාම අපේ රටේ තියෙන බලපෑම් එක පාර්ශවවලින් තියෙන බලපෑම් එක්ක මේක නවත්තන්න කරපු බලපෑමක් තමයි එකපාරම එපා අපිට දැන් PCR එපා. ලංකාවට ඕන කෙනෙක් එන්න පුළුවන්. ඒ කවුරුත් PCR කරන්න ඕනේ නැහැ කියන පදනමට ආවේ විද්‍යාත්මක හේතුවක් පදනම් කරගෙන නෙවෙයි. බැලුම්ගල සිස්ටම් එක වෙනස් කරමු.
අපි අද net FM බැලුම්ගලින් කතා කරමින් ඉන්නේ ගුවන්තොටුපළේ අලුතින් ඉදිකරපු PCR ලැබ් එක මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක විදේශ ආයෝජනයක්. මේ ආයෝජනය කරලා තියෙන ඩොලර් මිලියන 5ක විතර ආයෝජනයක්. එතකොට මේකට හේතුව විදිහට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ විදිහට PCR පරීක්ෂණ අවශ්‍ය නැහැ කියලා නිකුත් කරලා තියෙනවා. ඉතින් මේක තමයි හේතුව. එතකොට කලින් තිබුණා එන සෑම කෙනෙක්ම PCR පරීක්ෂණයක් කරන්න ඕන කියලා. නමුත් ඒක වෙනස් වුණා. මේ වෙනස් වීම නිසා ආයෝජකයන් මේ රටට එයිද කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි කතා කරමින් හිටියේ. ඔව් එතකොට net FM බැලුම්ගල ව්‍යවසායකයන් බලගැන්වීමේ ජාතික මෙහෙයුමක් කරනවා මේ යුගයේ අවශ්‍යතාවයේ ජාතිය අවශ්‍යතාවය කියලා හිතලා. එතකොට එහෙම ව්‍යවසායකයන් බිහි කරද්දී බිහි වෙච්ච ව්‍යවසායකයන් ඉදිරියට අරගෙන යද්දී ව්‍යවසායකයන්ට එල්ල වෙන තර්ජන මරණ තර්ජන තුල ඔවුන් ව්‍යාපාර ව්‍යවසායකත්වයන් අතහැරලා පිටරටට පවා යන්න පුළුවන් අවධානම ගැන මතුවන ප්‍රශ්න වලට net FM බැලුම්ගල අද්භීතව ඉදිරිපත් වෙලා ඒ අභියෝග පරයන්න උත්සාහ කරනවා. එහෙම තත්ත්වයක් ඇතුලේ අපි කටයුතු කරද්දී මේ වගකිව යුත්තන් විදේශ ආයෝජන කියන එක රැක නොගන්න මට්ටමටපත් වෙන්නේ ඇයි? එයයි අවසාන ප්‍රශ්නාර්ථය. ඔව් අපි මේ මෙහෙම වුණොත් එහෙම තවදුරටත් මේ රටට මොකද්ද වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපේ රටේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන්ද කියන කාරණාව සම්බන්ධයෙන් අපි කතා කළා ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහත්මයා සමගින්. මේ නිසා මම හිතන්නේ රජයක් විදිහට අපි දැක්කා විශේෂයෙන්ම දේශපාලන පක්ෂවල තියෙන දේශපාලන අස්ථාවරත්වය නිසා පහුගිය ආණ්ඩුව කාලේ නිතරම ප්‍රතිපත්ති අතර ගැටීමක් ඇති වුණා. ජනාධිපති එක පැත්තක පක්ෂයක අගමැති තව පක්ෂයක මුදල් ඇමති දාන ප්‍රතිපත්තිය අග්‍රාමාත්‍යතුමා වෙනස් කරනවා. අග්‍රාමාත්‍යතුමා දාන ප්‍රතිපත්තිය ජනාධිපතිතුමා වෙනස් කරනවා. ඒ නිසා ඒ තත්ත්වයෙන් මිදිලා ස්ථිරසාර ප්‍රතිපත්ති රාමුවක් තුල යා යුතුයි කියන පදනම උඩ තමයි මේ රජයේ බලයටපත් උනේ. මේ රජයට අතිවිශාල ජනවරමක් ලැබුණේ. හැබැයි මේ රජය තුල අපිට පේන දේ තමයි මේ රජය තුල ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ගත්තාම යම් නිශ්චිත රූපයක් ගන්නෙ නැහැ. ඒ වෙනුවට විවිධ ආකාරයේ ප්‍රතිපත්ති හඳුන්වා දෙනවා. සමහර ඒවා ගැසට් මගින් හඳුන්වා දෙනවා. සමහර දේවල් ප්‍රතිපත්ති විදියට හඳුන්වා දෙනවා. නැවතත් ඉතාමත් ක්ෂණිකව යම් කිසි කාලපමාවක ඊටුව වෙනස් කරනවා. ඉතින් මේ තත්ත්වය ඉතාමත්ම අහිතකර තත්ත්වයක්. අර මම මුලින් කිව්වා වගේ මේක තත්ත්වය තුල විදේශ ආයෝජක පමණක් නෙවෙයි දේශීය ආයෝජකත් රට තුලට මේ බලාපොරොත්තු වෙන්න බෑ. යම් ආයෝජකයෙක් රට තුලට ගෙනීමට උත්සාහ දරනවා නම් ඒ වෙනුවෙන් විශාල පිරිවැයක් රටට දරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ජාතික සම්පතක අයිතිය ලබා දෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් විශාල විදිහට බදු සහන ලබා දෙන්න වෙනවා. ඒ ආකාරයෙන් තමයි අපිට විදේශ ආයෝජන ගෙන එන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ රජය මේ පිළිබඳ ගැඹුරින් සිතා බැලුව යුතුයි. මොකද නිසාද වරාය නගරයේ වගේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය වෙන්නේ අති විශාල විදේශ ආයෝජන. එවැනි ආයෝජකයෝ මෙවැනි පරිසරයක් තුල මම හිතන්නේ ලංකාවට පැමිණේවි කියලා. ලංකාවට ආයෝජකයන් එන්නේ නැහැ. ඒකට ඕන පරිසරය අපේ රටේ නැහැ. නීති වෙනස් වෙනවා. මේක වෙනස් කරන්න කියන පණිවිඩය අපි බලධාරීන්ට මතක් කරමින් ජාතික ප්‍රතිපත්තිය තවමත් නැහැ කියන එකයි මේන් පැහැදිලි වෙන්නේ. ඒ නිසා එයට ප්‍රමුඛත්වය දී කටයුතු කළ යුතුයි. අන්න ඒ තුල ජාතිය රැකගත හැකි කියන පණිවිඩය net FM බැලුම්ගල දෙනවා. අපි සමුගෙන යනවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම තිරින. මම චාමික.